ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපකොටුව. මම මදුකා සමරපවන් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගරදුගුරු හිමිගේ රතුවෙලිය අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් මැදීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකාව වටේම හැම ගෙදරකම කළු කොඩියක් ඉල්ලන්න. කොරෝනා මරණ බොහොමදානය ඉරණති උදූපතේ තියෙන්නේ විරෝධය. කොළඹ කැළඹූ මලසිරුර ගැන හංවැල්ලෙන් සාක්ෂියක්. හංවැල්ලේ ඔයකින් තවත් සිරුරක් මතුවෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී හමු වූ හිස කඳින් වෙන් කළ කාන්තා මලසිරුර සහිත ගමන් බෑගයේ රැගෙන ආකාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් හංවැල්ල සිට පිටකොටුව දක්වා දහවණය වූ බස් රථයකින් එම ගමන් බෑගයේ රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. කොළඹ වේලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ කාන්තා මලසිරුරක් හමු වුණේ ඊයේ පස්වරු 1ට පමණ. ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව වේලවීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලසුනකින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය අදාළ පුද්ගලයා විසින් වේලවීදිය ප්‍රදේශයට රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ. කෙසේ වෙතත් මේ දක්වා අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර මලසිරුර ගමන් බෑගයේ දමා 143 මාර්ගාංකය සහිත හංවැල්ලේ සිට පිටකොටුව බලා දහබනය වූ බස් රථයක රැගෙන විත් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමලදී යම් පුද්ගලයෙක් ගමන් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වූ බව සනාථ කරගෙන තිබෙනවා. මේ පොළ දවසේ සම මෙතනින්දී සමාද රෝද දින බෑග් තියන්නේ මෙතෙන් මොන ගියා කීයට විතර වගේද නෑ මෙච්චර අදාළ පුද්ගලයා විසින් මලසිරුර බහලු බෑගය හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයකට දමාගෙන රැගෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන සහ පිටකොටුව ප්‍රදේශයෙන් බස් රථයෙන් බැසෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ. සැකකරුගේ ගමන් මාර්ගය සෙවීම සඳහා වේලවීදිය ආශ්‍රිත ප්‍රදේශවල CCTV දර්ශන තවදුරටත් උපයෝගී කර ගන්නා බව විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. මේ අතර අදාළ සැකකරු කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය රැගෙන ත්‍රිරෝධ රථයකින් හංවැල්ල බස් නැවතුම්පොළ වෙත පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශනද අප වෙත ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වේලවීදිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළා. ඒ පරීක්ෂණ ආරම්භ කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම මෘත ශරීරයේ සහිත ගමන් බෑගය හංවැල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් රැගෙන පැමිණ ඇති බවට විමර්ශකයින් විසින් ඊයේ හංවැල්ල බස් නැවතුම්පොළ අසල ඇති සමීප රූප ආවේශන කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අදාළ පුද්ගලයා හංවැල්ල බස් නැවතුම්පොළෙන් අදාළ බෑගය සමග මෙම බස් රථයට ගොඩ වී ඇති බවට මේ පුද්ගලයා පිළිබඳව ඔබ යම් තොරතුරක් දන්නවා නම් වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 07189 දුරකථන අංකයට හෝ කොළඹ හදිසි ඇමතුම් ඒකකය වන 011242333 දුරකථන අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ අතර හංවැල නගරයේදී කාන්තා ඇඳුම් සහිත බෑගයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබුවේ අද පෙරරුවේ.
ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ හංවැල්ල පොලිසිය ඊට පොලිස් නිලසුනකින්ගේද සහාය ලබා ගත්තා. මම උදේ කඩේගාවට එනකොට කඩේගාව බෑග් එක තිබුණා. ඊට පස්සේ මම පොලිසියට ඉන්ෆෝම් කරලා කිව්වා මේ වගේ බෑග් එකක් තියෙනවා. ඒක ගැන බලන්න කියලා. විනාඩි 5ක් වගේ යන කාලයක් යනකොට පොලිසියෙන් ඇවිල්ලා බෑග් එක තියෙන තැන බලලා මගේ පටු ටිකක් ගත්තා. පොලිසිය පැවසුවේ මෙලෙස සොයාගත් ඇඳුම් බෑගය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පවතින්නේ දැයි විමර්ශන ආරම්භ ඇති බවයි. මේ අතර මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු හමු වූ හංවැල්ල බස් නැවතුම්පොළට කිලෝමීටර් 3ක් පමණ නුදුරින් පිහිටි නිරිපොළ ප්‍රදේශයේ වක්කොයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මලසිරුරක්ද පොලිසිය සොයාගත්තේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මතයි. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ අවිස්සාවේල මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. යාතු කර්මයක් අතරතුරදී ජීවිතක්ෂයට පත් නව හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ඊයේ ගල්ලේදී සිදු කෙරුණා. මේ අතර මාස 9ක් වයසති බිලිඳෙකුට සිදු කළ අමානුෂික පහරදීමක් පිළිබඳවත් යාපනීය ප්‍රදේශයෙන් වාර්තා වුණා. යාපනය අරියාලේ ප්‍රදේශයේ සිදුවී ඇති සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අදාළ කාන්තාව යාපනීය පොලිසිය සහ ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ බිලිඳාගේ මව ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරත වී මාස කිහිපයකට පෙර දිවයිනට පැමිණ ඇති බවයි. අදාළ කාන්තාවගේ සැමියාද මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරත වී සිටින අතර සැමියා විසින් එදිනෙදා ජීවත්වීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර පසුගියදා යාතු කර්මයක් අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ නවහැවිරිදි දැරියගේ අවසන් කටයුතු ගාල්ලේදී සිදු කෙරුණා. දේහ ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පිහිටි දැරියගේ පියාගේ නිවසේ සිට කටුගොඩ පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් අනතුරුව අවසන් කටයුතු මෙලෙස සිදු කෙරුණා. බියගම කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය ජීවිතක්ෂයට පත් වුණේ අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යයි පවසමින් ගුරුකම් කටයුතු සිදු කරන කාන්තාවක් විසින් වේවැල් වලින් පහර දීමෙන් අදාළ කාන්තාව සහ දැරියගේ මව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එයාට දඩුවම් දීලා විතරක් මදි මේ අයට වෙනම මනස හදන වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර කාන්තා දිනය මේ දරුවන්ට සිදුවෙන හිංසනයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නට. මේවා වෙන්න දීලා නිදැල්ලේ බලාගෙන ඉන්න එකත් වටපිටාවේ ඉන්න අවට ඉන්න අයගේ යුතුයකමක් වගකීමක් නෙවෙයි. කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා මන්නාරමට ආසන්න ඉරණිතෙව් දූපත තෝරාගෙන තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්පැල්ල මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මගින් එම අවසන් තෝරා ගැනීම සිදු කර ඇති බවයි. අදාළ භූමදාන කටයුතු සඳහා සහභාගී වීමට පවුලේ සමාජිකයන් දෙදෙනෙකුට අවසර ලබා දීමටත් නියමිතයි. දවසේ පුවත කොවිඩ් මෘතදේහ බොහොමදහනට අවසර දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පසුගියදා නිකුත් කෙරුණේ ඒ පිළිබඳව වසරක පමණ කාලයක් තිස්සේ පැවති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ. කෙසේ වෙතත් එම මෘතදේහ බොහොමදහනට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ඉදිරිපත්ව නැහැ. එවන් පසුබිමක අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හේරු ප්‍රවෘත්ති කොවිඩ් මරණ බොහොමදහනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. කොවිඩ් මෘතදේහ බොහොමදහනය සම්බන්ධයෙන් ඔබතුමාලා භූමියක් රචනා කරලා තිබෙනවා කිව්වා. කොහොමද ඒ කටයුතු දුවන්නේ? ඉරණතියෝ ඒක දූපතක්. ඒ දූපතට ගෙන ගොස් සෞඛ්‍ය අංශ වලින් දීලා තියෙන උපදෙස් වලට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. දැනට මොන හරි රෙගුලාසි තිබෙනවද ඒ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධව තියෙන සාමාන්‍ය රෙගුලාසි තමයි බොඩිස් ගෙනින විදිය, බොඩි බෑග්ස් දාන විදිය, ඒකට පාවිච්චි කරන දේවල්, ඒට සම්බන්ධ විය පුද්ගලයන් සම්බන්ධව තියෙන කරුණු සම්බන්ධව ඊයේ වෙනකොට තීන්දුවක් ගත්තා. ඒ අද වෙනකොට සියලු පාර්ශ්වයන්ට දන්නලා කටයුතු කරා. ඒ තීන්දුව අර තාක්ෂණික කමිටුවෙන් ගත් තීරණයක්ද මෙතුමා නැත්නම් දේශපාලනිකව ගත තීරණයක්? දේශපාලන වශයෙන් කිසිම තීන්දුවක් ගන්න නැහැ සම්බන්ධ. මෘතදේහ ගෙන යාම සම්බන්ධයෙන් වියදම් දරන්නේ සම්පූර්ණයෙන්ම රජයේද? සම්පූර්ණ රජයේ වියදම් දරන. මේ වෙනකොට ඉරණතිය ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මෘතදේහයක් බාර ගන්න තැනට කටයුතු යදමින් තියෙනවා. Iranatiu is what we
understand, is an inhabited island, and people, there's probably a military facility also. So all those people and the military, they depend on groundwater exclusively. So if it is safe to carry out the burials at Iranathi, which is actually a very small island, why is it not possible to carry out the burials using those same safety measures elsewhere in the country? I'll certainly take this matter up with the committee that has decided on this. I'll forward this to them and get you an answer. The argument was that groundwater contamination was the issue. If that is the main concern, if you take, for example, Colombo, not many people actually use, I don't think anyone really uses groundwater in the city. So whereas in Iranathiu, it's completely different. They don't have pipe-borne water. They must be supported with some water from outside. I don't know. Because in an island like that, even if you get water, it will be the salty water because I think if I remember right, it's about 1 kilometer and 1.5 kilometers, something like that. They are the people who have nominated this area and then decided that it should be in this particular place at the moment. කොවිඩ් මృතදේහ බොහොමදහනය සඳහා තෝරාගෙන ඇති මෙම ඉරණතිව දූපත පිහිටා තිබෙන්නේ මන්නාරම් බොක්ක තුලයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් වන එම දූපත කිලිනොච්චිය ඉරණමාතා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 9ක් දුරින් පිහිටා තිබෙනවා. අතීතයේ කතෝලික දෙමළ ජනතාව බහුතරයක් ඉරණතිව දූපතේ ජීවත්ව ඇති අතර පැවති යුද තත්ත්වයේ මත පසුව ඔවුන්ට කිලිනොච්චියේ නච්චිකුඩාහි ඉරණමාතා ප්‍රදේශයේ ඉඩම් ලබා දී පදිංචි කර තිබෙනවා. කෙසේ වෙතත් දීවර කටයුතු ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා එම ජනතාව තවමත් ඉරණතිව දූපතට පැමිණෙනවා. මේ වන විට ඉරණතිව දූපතේ ස්ථිර වශයෙන් පවුල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් පදිංචි වී සිටින අතර විවිධ කාලවලදී දීවරයින් తాවකාලිකව රැඳී සිටීමටද මෙම දූපත භාවිත කරනවා. මීට අමතරව එහි නාවික හමුදා අනුඛණ්ඩයක්ද වසර ගණනක සිට ස්ථාපිතයි. කෙසේ වෙතත් කොවිඩ් මృతදේහ බොහොමදහනයට ඉරණතිව දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කරනවා. මිනිස්සු ජීවත් වන පළාතෙන් තියෙන සිරමැට්‍රීස් කොහෙවත් ඒක කරන්න පුළුවන්. එක තැන ස්ට්‍රාගෙන මේ වගේ අනවුන්ස් කරපු එක ජාතීන් අතර රණ්ඩුවක් ගෙන්න ගන්න උත්සාහ කරනවා රජේ. අපි ඒක එලා දකිනවා. අපි කියන්නේ හැම සිරමැට්‍රීස් එකම ඒ පර්මිෂන් දෙන්න ඕනේ කියලා. මේ අතර කොවිඩ් මృతදේහ බොහොමදහනයේදී අවධානය යොමු කළ යුතු භූවිද්‍යා සාධක පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙලෙස පැහැදිලි කළා. ජීවීය හෝ අජීවීය ද්‍රව්‍යයක් වළඳැනීම සඳහා සුදුසු වන්නේ වියලි කලාපේ මැටි සහිත පස බව තමයි ගම්භීර වෙන්නේ. කොවිඩ් සිරුරු බොහොමදානය කිරීමේදී හෝ ඒ පිළිබඳ කටයුතු කිරීමේදී භූවිද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි මේ ප්‍රදේශය ගැන. ඒක නිසා මෙය සැලකිලිට ගනින් කියලා මම විශ්වාස කරනවා. දවසේ පුවත වයස අවුරුදු 30ට වැඩි සියල්ලන්ටම ඉදිරියේදී කොවිඩ් මර්ධනෙන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අවදානම් කලාප ආවරණය කිරීමෙන් පසු එම වැඩපිළිවෙල ආරම්භන බවයි. මේ අතර කොවිඩ් ආසාදිතව සුව වූ සංඛ්‍යාව අද 80000 සීමාව ඉක්මවා ගියා. COVID-19 ආසාදිතින් 317 දෙනෙකු අද දිනේ හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 83869ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 598 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව සටහන් වන්නේ 80020ක් ලෙසයි. මේ අතර තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 483ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 5 ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සෞඛ්‍යංශ පවසන්නේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි. අවුරුදු 30ත් 60ත් අතර ඉන්න අය අතර තමයි මේ රෝගීන් වැඩියෙන්ම අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි මේ අය හරහා තමයි මේ රෝගය හුඟක් වෙලාවට අනෙක් පළාත් වලට පැතිරෙන්නේ. ඒ තත්ත්වය අවම කිරීම අරමුණු කරගෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට තීරණයක් කරලා තියෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත් අනුව මේ වන විට මෙරට ඇස්තමේන්තුගත සමස්ත ජනගහනය 2,19 ලක්ෂයක් හෙවත් මිලියන 21.9ක්. ඉන් 1,12 ලක්ෂයක් හෙවත් මිලියන 11.2ක් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නම් එන්නත් මාත්‍රා මිලියන 22.4ක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් හෙවත් මිලියන 10ක් ඇඳුම් කර ඇති අතර ගතම සතියේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබුණා. ඊට පෙර කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ අතර ඒ අනුව මේ වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට ගෙනවිත් තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාවේ ස්ථාන කිහිපයකදී අදත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්.
මේ අතර ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ මැදිහත්වීමෙන් නාරාහෙම්පිට දාබරේ මාවත ප්‍රදේශීය ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. මන්ත්‍රීතුමා දැනුවත් කෙරුවා. ගෙවල් වලට නම් අරගෙන ඊට පස්සේ අත ඉන්නේ කිව්වා උදේ 8ට. කොහොමද මේ බේත් විදින කියලා දැනගත්තේ? මන්ත්‍රීතුමියගේ දෙට්ටම ඇවිල්ලා මේ කිව්වා. අපිට පස්සේ තුන්දුත් ලබා දුන්නා. නාරහෙම්පිට කොට්ටාසේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අද මම මේ දවසේ වෙන් කරගත්තා ડોક્ટર විජේමුනිත් එක්ක කතා කරලා ගෙයින් ගෙට මගේ මේ තරුණ කණ්ඩායම් ගිහිල්ලා ඔක්කොම රෙජිස්ටර් කරලා ඒ අයට ටෝකන් එකක් ලබා දීලා ඒ ටෝකන් එක අනුව අද මේ වැඩ කටයුතු ආරම්භ කරා. කෙසේ වෙතත් එන්නත් කරන වැඩසටහනට දේශපාලන අධිකාරිය මැදිහත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පළ කළේ මෙවන් අදහසක්. මේ ලැබෙන අඩු එන්නත් ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විශේෂඥයින් තමයි මේ කොට්ටාච තෝරා ගැනීම සහ නම් ලැයිස්තු තෝරා ගැනීම සකසා ගැනීම කියන කාරණාවල නිරත වෙන්නේ. ඒ නිසා දේශපාලන පක්ෂයක පුද්ගලයෙක් ඔහුට අවශ්‍ය පරිදි එන්නත් ලබා දීම හෝ ලැයිස්තු වෙනස් කිරීම හෝ එන්නත් මධ්‍යස්ථාන වෙනස් කිරීම වැනි කටයුතු වල නිරත වුණොත් මේ එන්නත් වලින් Tamanට ඡන්ද දීපු මහජනතාවට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලැබීමට බාධාවක් වෙනවා. දිගින් දිගටම මේ වැඩසටහන පවත්වාගෙන යන්න බැරි විදියට බාධා කරන්න උත්සාහ ගත්තොත් අපිට වෘත්තීය සංගම විදියට යම් තීරණයක් ගන්න සිද්ධ වෙයි. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පෙරෙන අප්‍රේල් 21 වෙනිදාට පෙර ඒ පිළිබඳව විනිවිද භාවයකින් යුතුව පරීක්ෂණ සිදු නොවුනහොත් කළු ඉරිදාවකට සීමා නොවි රට පුරා විරෝධතාවය පෙන්නුම් කිරීමට කටයුතු කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය නිල ප්‍රකාශය එම වාර්තාව කියවා අවසන් කිරීමෙන් පසු සිදු කරන බව උන්වහන්සේ සඳහන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව ගැන අපේ නිල ප්‍රකාශන ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වාර්තාව කියවලා අධ්‍යයනය කළාට පස්සේ. ඒ වුණත් රටේ ආරක්ෂාව බාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළාදැයි යන්න ගැන විශාල සැකයක් අපි ළඟ තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම පිළිබඳ තිබෙනවායයි කියන කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් නොයෙකුත් මත සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම මෙලේච්ඡ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ අය හා ඊට අනුබල දුන්න අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බවයි. එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයා යාමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මගකට යොමු කරනු ලබන බව අපේ හැඟීමයි. අපි අපේ ජනනායකයන්ගෙන් එම නිසා ඉල්ලා සිටින්නේ මේ කොමිෂන් සභාවේ වාර්තාව තුල තිබිය හැකි අදාළ කරුණුත් ප්‍රයෝජනයට අරගෙන මේ විනාශය සැලසුම් කළ ඊට අනුබල දුන් සහ මේ සාහසික මිනිස් ඝාතනයට මුදල් වියදම් කළ අපරාධකරුවන් වහා නීතියට ඉදිරියට ගේන්න කල් මරන්න එපා කියලා. ලබන අප්‍රේල් 21 වෙනිදා වෙන විට එතකොට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ අපට එවැනි විනිවිද පෙනෙන සොයා බැලීම හරහා යුක්තිය ඉටු නොවේයි කියලා වැටහුණොත් අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් ඇඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකාව වටේම හැම ගෙදරකම කළු කොඩියක් එල්ලන්න කියලා. මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු එක්ව සිටියා. කොත්තිකඩේ දේවස්ථානයේ මගේ පුතා ඉදුවයි තමයි මේ බෝපෙට දෙව් පුතා අවුරුදු 19යි දුවට අවුරුදු 22යි. මට කියන්න තියෙනවා මං උපතින්ම බෞද්ධයෙක්. ඒ දු පුතා මගේ බෞද්ධයෝ. දුවගේ කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය විභාගෙ තිබුණා එක මාසෙ වෙලා. ඒ ඉඳලා ඒ දෙන්නත් එතනට එදා ඇවිල්ලා තිබුණා. ඊට බන්දමක් පත්තු වල ආශිර්වාද ලබා ගන්න. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මේ ලෝකෙ කොහෙවත් අධිකරණයක් නැහැ. මටයි මගේ වයිෆ්ටයි සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් අධිකරණයක් නැහැ. එහෙම ඉෂ්ට වෙනවා නම් මගේ ළමයි දෙන්න මට හම්බෙන්න ඕනේනේ. එදා බලේ ඉන්නකොට වචනයක්වත් කතා නොකරපු කට්ටිය දැන් කතා කරලා කියන ඒ කියන්නේ 2025 වෙනකොනුත් මේගොල්ලෝ මේ අපේ ළමයි එදාටත් එතනට අරගෙන යන්න ඡන්ද ටික ගන්න. වෙන කිසිම පරමාර්ථයක් එතන නැහැ. අපේ ළමයිද කොච්චි කඩේ බෝම්බ අරන් ගිය පළියට. රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ සිදු කරපු විලේච්ඡ
ප්‍රහාරයට දැන් අවුරුදු දෙකක් වෙනවා. අද වෙනකන් ගෞරවනාම දෙන්නේ සිරිසේනය රණියා මේ දෙදෙනා තමයි මේකේ ප්‍රධාන චූදිතව වෙන්න ඕනේ. රිෂාඩ් බදූර්දී හිටපු හමුදාපතිට කතා කළා ප්‍රහාරයේ වෙලාවේ ඔහුගේ අත්අඩංගුවට ගත්ත නිදහස් කරා. දැන් ඔබට වැටහෙන්නට ඇති පැහැදිලිවම මොන තත්වයකද මේ බෝම්බ ප්‍රහාරය අහිංසක මිනිසුන්ගේ ජීවිතයට බලපෑවේ. ජනාධිපතිතුමා අගමැතිතුමා සහ මුළු කැබිනට්ටුවම මේ කාරණාව ගැන මීට වඩා බොහෝම ගැඹුරින් හිතන්නට ඕනේ. මේ යන විදිහට නම් මේක වෙන දෙයකට කෙරෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. මේක ඇතුලේ සමහරලාට දේශපාලන ඩීල් තියෙන්න පුළුවන්. 20 වෙනි සංශෝධනය සඳහා ඡන්දය දාපු වෙලාවේදී අපි ඒක දැක්කා. එක්කෙනෙක් එක පැත්තකට දාලා 4 දෙනෙක් අනිත් පැත්තට දානවා එම පක්ෂයේ. මෙන්න මේ වයින් තමයි අපේ හිත බිඳෙන්නේ. අරයට මෙයාට ඒකේ බෝලේ පාස් කරන එක හරියන්නේ නැහැ. මට පේනවා ඒක කරනවා. බලයේ ඉන්න ආණ්ඩුව තමයි වග කියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට අතෝද ගන්න බෑ. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒකට වග කියන්න ඕන. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට බහර දී නොමැති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සටහන් කරගන්නා ලද සාක්ෂි සටහන් ග්‍රන්ථ 87ක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇති බවට වාර්තා වේ. අද දින ගරු නීතිපතිතුමා වෙත සාක්ෂි සටහන් ඇතුළත් වෙළුම් 87න් වෙළුම් 65ක් ලබා දෙන ලදී. තවද එකී පරීක්ෂණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සංවේදී තොරතුරු ඇතුළත් ග්‍රන්ථ 22ක් ගරු නීතිපතිතුමා වෙත බාර දී නොමැත. ගරු නීතිපතිතුමා දන්වා සිටින්නේ නඩු පැවරීම සඳහා බෝම්බ ප්‍රහාර සිද්ධි 8ට අදාළ පිටු දහස් ගණනකින් සමාන්විත විමර්ශන උද්ෘතයන් සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පිටු 30000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි සටහන් අධ්‍යයනය කර තවදුරටත් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට ඇති අවශ්‍යතාවයද සලකා වගකිව යුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම කාර්යක්ෂමව සහ කඩිනමින් සිදු කරන බවත් කෙසේ වුවද සාමූහික කර්තව්‍ය සඳහා සැලකිය යුතු කාලයක් ගතවීමට හැකි බවට ගරු නීතිපතිතුමා දන්වා සිටිනවා. මේ අතර පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් සහ කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ පාර්ශව අදහස් පළ කළා. කාදිනතුමා ඇතුළු ඒ පිරිස මේක පිළිගන්නේ නැහැ කියනවා නම් ඒක එහෙමමයි. ඉතින් අපි ඒකට තර්ක කරන්න බෑ. දේශපාලනඥයෝ යම් යම් මත අදහස් ඉදිරිපත් කරන ඒවයි දේශපාලන වශයෙන් කරන මත විතරයි පිළිගැනීමක් නෑ අපේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාල සීමාව තුළ පාස්කු ප්‍රහාරය ඇවිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේකෙන් බේරෙන්න ඕන නිසා කමිටුවක් පත් කරලා දැන් කමිටුවේ වාර්තාව එළියට ආවට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉල්ලගෙන කෑවට අපිට කරන්න දෙයක්වත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියත් එකයි අපිට නැතත් එකයි. පාස්කු ප්‍රහාරය කරේ කවුද? ඒ සඳහා මුලකරුවෝ කවුද? ඊට වගකී යුත්තෝ කවුද? ඒවා හොයන්නයි පාස්කු කොමිසම පත් කරේ. නමුත් ඒවා ගැන හොයන්නේ නැතුව මේ බුද්ධ්‍යංශයේ නිලධාරීන් දේශපාලකයන්ගේ නොසැලකිලිමත් දේවල් සිදු වුණා කියලා ඒක ගැන තමයි හොයලා තියෙන්නේ. වගේ එකක් කරන්න බෑනේ සාමාන්‍යයෙන්. මේවට මුදල් වියදම් කරේ කවුද? මේවට පිටිපස්සේ හිටියේ කවුද? එතකොට එහෙම එකක් මේ කොමිසමට හොයාගන්න බැරි නම් මේ තියෙන සාක්ෂි අනුව මේ රටේ කට්ටියට හොයාගන්නත් බෑ. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට කියන්න. මේ ප්‍රහාරයෙන් හානියට විපතට පත්වුණු ඇත්තන්ට උදව් කරන්න කියලා රුපියල් කෝටි 90ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබිලා තිබුණා. ඒ මුදලට කුමක්ද වුනේ? එහෙනම් ඒ කෝටි 90 මුදල වියදම් කරලද මේ ඇත්ත යට කළා වෙනත් පැත්තකට කොමිෂන් සභාවන් යොමු වෙන්නේ? කරුණා කළ මේ ඊනියා ජනාධිපති කොමිසම වැඩක් නැහැ. ඒ අපරාධ නීතිය ප්‍රකාරව මේ අපරාධකරුවන්ට රිෂාඩ්ලට අසාත්සාලිලට වහාම දඬුවම් කරන්න. ගෑවිච්ච නීතිය ඉදිරියට පවුනවන්න. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානී සමාගම සමග එහි දේශීය නියෝජිතයා වන ජෝන් කිල් සමාගම සමග ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්ව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස කළ ඉල්ලීමට ජපන් රජය ප්‍රතිචාර දක්වා නැහැ. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම මෙහෙයුම් කිරීම හා වසර 35කින් පවරාදීම සඳහා වන ගිවිසුම සායෝජනා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපන් තානාපති කාර්යාලය වෙත රජය විසින් පසුගිය සමයේදී යොමු කර තිබුණේ ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලමින්.
ඒ අනුව අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ජපාන් රජය ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු නම් කර නැහැ. ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලින් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් හෝල්ඩිං සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී එක්ව බටහිර පරන්තය සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මීට මාසයකට ඉස්සෙල්ලා නැගෙනහිර කැටියට විරුද්ධ වුණා. ඒ ආර්ථික මර්මස්ථාන විදේශීය ආයතනයකට විකුණන එකට විරුද්ධයි කියලා වෙලා. මේ පරස්පරභාවය මොකක්ද මේ? ඒතර පරස්පරයක් ඇත්තම නැහැ. ඊස් ටර්මිනල් එක තිබ්බ ඩිවෙලොප් වෙලා තිබ්බ එකක් තව අවශ්‍ය වෙලා තිබ්බ ඩොලර් මිලියන 500ක් හෝ 600ක් වැනි මුදලක්. ඒ නිසා ඒ සම්බන්ධව අපිටම කළ හැකි කියන ස්ථාවරය. හැබැයි කැමති නම් වෙස්ට් ටර්මිනල් එක දෙන්න. මොකද ඒක මුලින් නම් හදන්න ඕනේ. අපිට ඒක කවදාවත් කරන්න බෑ. නිසා ඒක කිරීම සම්බන්ධව අපේ විරෝධතාවයක් නැහැ කියන ඔය එදා විරුද්ධ වෙච්ච කණ්ඩායම් ගණනාවක් එකගුණා. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දිය අදානි සමාගම සමග බටහිර පරන්තය දියුණු කිරීම සම්බන්ධ ගණදනුවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් පුවත පිළිබඳව ඔවුන් විමතියට පත්වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධව තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව මිස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නොවන බවයි එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර පාර්ශව කිහිපයක් මෙම ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් පළ කළා. නැගෙනහිර ජැටියත් කලින් තිබුණ නෑනේ පස්සේනේ හදාගත්තේ. මේ අනාගත පරම්පරාවකට හරි මේ රටේ ජනතාවට ඒක භුක්ති විඳින්න පුළුවන් වෙන විදියට ඉදිකර ගැනීම සඳහා දැනට ආණ්ඩුවට බැරි නම් ඔක පොඩ්ඩක් තියෙන්න අරින්න. ඇයි මේ තදියම? තමන්ගේ බලයේ කාලය වේගෙන් වැටෙන බව පේනකොට තියෙන දෙයක් පුළුවන් තරම් ඉක්මනකින් විකුණගෙන කාලා තමන්ගේ බඩ පුරව ගැනීමද පාලකයෝ කරන්න ඕන. ජාතික දේපොළ විකුණන්නේ නැහැ කියලා ඇවිල්ලාද තීරණයක් කරන් තියෙනවා. බටහිර පර්යාන්තයේ 85% ඉන්දියාවේ අද්වානි සමාගමට විකුණන් AGCT එක වික්ක 85% පිටර සමාගම් වලට. අනිත් පර්යාන්තික චීනයට 85%ක් දැන් තුන්වෙනි එකත් වික්කා. යහපාලන ආණ්ඩුව සම්පත් විකුණනකොට මේවට විරුද්ධව අපි සටන් කරපු අය. මේ රටේ බින් අංගලක්වත් කාටවත් දෙනවා අපි එක්ක වෙන්නේ නැහැ. මේ රටේ අපේ ආයෝජකයෝ ඉන්නේ. ඔවුන් කැඳවලා වුන් එක සාකච්ඡා කරලා මේවා කරන්න පුළුවන්කම තිබෙනවා. අපි ලැහැත්ති කරන ඉදිරියේ ජාතික සංවිධානත් බහුජන සංවිධානත් රටට හිත ඇති වෘත්තීය සමිති එකතු කරා. යම් කිසි පියවරක් ගන්න මේ දැන් සැලසුම් කරගෙන යනවා කියන එක නම් මම කියන්න කැමතියි. පක්ෂ හරි ඇමතිකම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මම මේකට විරුද්ධයි. මම කියන්නේ කිසිම රජයේ වරායක් හෝ ගුවන්තොටුපළක් කිසිම විදියකට අන්සතු කරන්න සූදානම් වී දුන්නේ. ඒක අපේ ජාතික සම්පත්. විදෙස් රටකින් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ජනතාව මුලා කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. විදෙස් රටක මිතුරෙකු ලෙස පෙනී සිටමින් Facebook, WhatsApp ආදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලබා දෙමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව හිරු CIA වෙත තොරතුරක් ලැබුණා. එම ජාවාරමට හසු වූ අවිස්සාවල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කියලා උසස් රාජධානියේ සිට ඇමතුමක් WhatsApp කරා ආවා. දවස් කිහිපයක් ගියාට පසු අපිත් එක්ක හිතවත් වුණා. ඔහු කිව්වා අපිට පැකේජයක් එවන බව, ටැග් එවන්න ඕනේ කියලා පවුලට. විදේශීය මිත්‍රයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා තමන්ට පවසන කරුණු සත්‍ය බව ඔප්පු කිරීම සඳහා තෑගිවල ඡායාරූප හා වීඩියෝ දර්ශන පවා එවීමටද කටයුතු කරනවා. මෙරටට එවන බව පවසන එම තෑගි අතර වටිනා ජංගම දුරකථන, විදේශීය මුදල්, රත්රන් බඩු මෙන්ම ඉහළ මිල ගණන් වලින් යුත් ඇඟලුම් හා පා භාණ්ඩ වනවා. මෙම වීඩියෝ දර්ශන එවීමෙන් පසු එම භාණ්ඩවල මුද්දර ගාස්තු ලෙස රුපියල් 95,000ක මුදලක් ගෙවන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ. ඒ අදාළ තෑගි භාණ්ඩ මෙරටට එවා ඇති බවට ඡායාරූප සාක්ෂිද යොමු කරමින් ග්ලෝබල් ලොජිස්ටික් කියලා ආයතනයකින් මට මැසේජ් එකක් එවලා තිබ්බා. එය ගන්න 95,000ක මුදලක් ගෙවන්න ඕනේ කියලා. ටියරි කියලා account එකක් දුන්නා. මුදල් දැම්මා. රුපියල් 95,000ක මුදලක් වංචනිකව ලබා ගන්නා ඔවුන් මෙම වංචාව එතනින් නිමා කරන්නේද නැහැ. අදාළ පාර්සලයේ ඇති විදේශීය මුදල් වලට දඩයක් අය කරන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කර ගැනීමටයි ඔවුන් කටයුතු කරන්නේ. මෙලෙස ලක්ෂ 3.5ක පමණ මුදලක් වියදම් කළ පසුව අදාළ කාන්තාවට මේ සම්බන්ධයෙන් සැකමතු වී තිබෙනවා. ලංකාවේ ආයතනයේ බද්දක් කියලා ලක්ෂ 4ක මුදලක් ගෙවන්න කියනවා. මට සැකයක් ඇති වුණා. මම ඊට පස්සේ අවිස්සාවේල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. තාම ප්‍රතිඵලයක් නැහැ. මෙම වංචාවට රැවටුණු සිය ගණනක්
දිනකට අප වෙත තොරතුරු ලබා දෙමින් පවසා සිටින්නේ මෙම විදේශ මිතුරාගේ උගලට තමන් හසු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් බවයි. හිරු CIA මෙම අනාවරණය සිදු කරන්නේ හෙට දිනේ ඔබත් මෙම වංචාවේ ගොදුරක් බවට පත්වීමේ අවධානමක් පවතින බැවිනුයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සමාජිකයින් පත්කර ගැනීමේ නිලවරණය පැවැත්වීම මේ මාස 16 වෙනිදා දක්වා වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ස්කිල්ස් ශ්‍රී ලංකා වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයකට තුඩු දුන් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව ගොනු කළ නඩුව ලබන 28 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා අද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ වැඩබාරගත්තා. අදට යෙදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සැමරුමක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ගුවන් හමුදාවේ නිලධාරීන් 467 දෙනෙකුට සහ සෙසුන් නිලයන් 7290කට උසස් වීම පිරිනැමුණා. මේ 70 වසර පුරාවටම ගුවන් හමුදාවේ සේවය කර සියලු දෙනාත් රටදාය වෙනුවෙන් දිවිදුන් ගුවන් විරුවන් සහ ආබාධිත ගුවන් විරුවන් සියලු දෙනාත් මම ඉතාම ආදරේ මතක් කරනවා. මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී සිය නිවාසවලට නිසි තක්සේරු වටිනාකමක් ලබා නොදුන් බව පවසමින් නිවෙස් හිමියන් ඉන් ඉවත් නොවීම නිසා අධිකරණ නියෝගයක් මත ඔවුන් ඉන් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව ගෘහ භාණ්ඩද සමග නිවස ඩෝස කරගන්නා ලෙස පවසමින් නිවසියන් එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර අනතුරුව නිලධාරීන් විසින් නිවසේ දොර කඩා භාණ්ඩ ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා. පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තම දරුවන් හම්බන්තොට දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බව පවසමින් පාසලාවට දරුවන් සහ මව්පියන් විරුද්ධතාවක නිරත වුණා. මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනා අතුරින් කොවිඩ් ආසාදනය වී නොතිබුණු තිදෙනෙකුගේ දේහයන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරයේදී ඥාතීන් විසින් ආගමනුකූල චාරිත්‍ර කිරීමෙන් අනතුරුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා. කුරුණෑගල දඹුල්ල මාර්ගයේදී අනතුරට ලක් වූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටියත් කිසිවෙකුත් ඔහුට උදව් නොකර එම ස්ථානයෙන් යන ආකාරයත් පසුව අනතුරට ලක් වූ යතුරුපැදිකරු යලිත් ටිපර් රථයක ගැටේ අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පැල්මඩුල්ල ආදාහනාගාරයේ ඉල්ලම් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවැත් වූ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. රටවටා හිරු. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.